අපි සමග මේ වෙලාව එකතු වෙන ඔබ සියලු දෙනාම ඉතා ගෞරවයෙන් පිළිගන්නවා පාස්කු සමයට සූදානම් වීම සඳහා මේ පාස්කු කාලය ගැන අපි අධ්‍යයනය කරමින් සිටිනවා. ඒ යටතේ පාස්කු කාලය පිළිබඳ විවිධ අංශ ඔස්සේ අපි පහුගිය දවස්වල අධ්‍යයනය කළා. මේ පාස්කුව මුල්ම වරට නියම කරනු ලැබුවේ මිසරයේ ඉඳලා ඊශ්‍රායල් සෙනග පිටතට පැමිණීමේදී බව අපි පහුගිය දවස්වල සඳහන් කළා. එහිදී ඊශ්‍රායල් වරුන්ගේ ගැලවීම උදෙසා දෙවියන් වහන්සේ මිසරේ කුළුඳුලන්ට පහර දුන්නා. ඒ වෙනුවෙන් ඊශ්‍රායලයේ කුළුඳුලන්ව දෙවියන් වහන්සේ විසින් දෙවියන් වහන්සේ උදෙසා වෙන් කරගත්තා. පසු ඒක නියෝගයක් විදිහට ඊශ්‍රායල් ජාතියට ලබා දුන්නා. ඒ එක්කම අපි දකිනවා දෙවියන් වහන්සේ ස්වකීය ඒකජාතක පුත්‍රයා පොළොවට පූජා කළ පසුව මෙවැනි පාස්කු සමයකම උත්ථානය වූවන්ගේ කුළුඳුලා ලෙස ජේසුස් වහන්සේ නැවත නැගිටවනු ලැබුවා. කුළුඳුලන් කැපකිරීම සහ දෙවියන් වහන්සේ උදෙසා කුළුඳුලන් කැපකිරීමේදී ඒ තුලින් දෙවියන් වහන්සේ කරන්නට යන විශාල සැලැස්ම පිළිබඳව අද අපි අධ්‍යයනය කරන්නට සූදානම් වෙනවා. හැම දෙයකින්ම ප්‍රථම ඵලය දෙවියන් වහන්සේට අයිති බවත් ඒ දෙවියන් වහන්සේට පූජා කළ යුතු බවත් ඊශ්‍රායල් ව්‍යවස්ථාවල අපිට නික්මයාම පොතේ දකින්න පුළුවන්. එහිදී විස්තර කරලා තිබුණා නුඹලාගේ රැළේ කුළුඳුලා ඒ වගේම නුඹලාගේ පවුලේ කුළුඳුල් පිරිමි දරුවා දෙවියන් වහන්සේ උදෙසා නුඹලා වෙන් කරන්නට අවශ්‍යයි. එසේ කිරීමෙන් ඒ තුලින් තමයි දෙවියන් වහන්සේගේ පූජක වංශය දෙවියන් වහන්සේ ඉදිරියට රැගෙන ගියේ. දෙවියන් වහන්සේට පූජා පැවැත්වීම සඳහා බැටළුවන්ගෙන් එළුවන්ගෙන් රැළේ කුළුඳුලා තෝරගත්ත විදිහ අපිට මේ නික්මයාම පොත ඇතුළු මේ ව්‍යවස්ථා පොත්වල දකින්න පුළුවන්. සියලු දෙයින් ප්‍රථම ඵලය දෙවියන් වහන්සේට පූජා කළ යුතු බව දෙවියන් වහන්සේ ඊශ්‍රායල්වරුන්ට නියෝග කරලා තිබුණා. අපි මේ නියෝග ලබා දෙනටත් පෙර ඉතිහාසය බලද්දී ආදම් තමන්ගේ ප්‍රථම ඵලය දෙවියන් වහන්සේ උදෙසා පූජා කරනු ලැබුවේ නැහැ. ආදම් දෙවියන් වහන්සේගෙන් ලැබපු ප්‍රථම ඵලය වන කායින් ලෝකේ දේවල් වෙතට නැඹුරු වෙලා ලෝකේ අස්වැනු ලබා ගන්න ලෝකේ රැකියාවන් වලට යොමු වුණු ආකාරය අපිට උත්පත්ති පොතේ ආරම්භයේදී දකින්න පුළුවන්. මේ නිසා දෙවියන් වහන්සේ ඔහු සමග කරන්නට යන සැලැස්ම පවා කරගන්නට බැරි වුණු ආකාරය කායින් පසු දෙවියන් වහන්සේගෙන් වෙන් වෙලා ලෝකයේ දේවල් වෙතටම ගමන් කරලා ඔහු වෙනමම පාලනයකින් යුක්තව වෙනමම රාජ්‍යයක් බිහි කර ගැනීමේ අරමුණෙන් තමන්ගේ වංශය වෙනම දෙවියන් වහන්සේගෙන් වෙන් වුණ වැරදි මාර්ගයකට අවතීර්ණ වුණ ආකාරය අපිට දකින්න පුළුවන්. හැබැයි පසුව මේ සියලු මිනිසයන් මුළු ලෝකයේ ජනතාව දෙවියන් වහන්සේගෙන් වෙන් වෙලා හිටපු සමයක දෙවියන් වහන්සේ ආබ්‍රහම්ව කැඳවලා වෙන් කරගත්තම ආබ්‍රහම් තමන්ගේ කුළුඳුල් පුත්‍රයාව ආබ්‍රහම් සහ සාරා යන දෙදෙනාගේ පළමුවෙනි පුත්‍රයාව දෙවියන් වහන්සේට පූජා කරන්නට ආබ්‍රහම් කැමති වුණා. මේ නිසා ඒ තුලින් දෙවියන් වහන්සේ ඔහුට ආශිර්වාද කළා. ආබ්‍රහම් තමන්ගේ කුළුඳුලාව ආබ්‍රහම් සහ සාරාගේ කුළුඳුල් පුත්‍රයාව දෙවියන් වහන්සේට පූජා කිරීමට ආබ්‍රහම් කැමති වීම නිසා දෙවියන් වහන්සේ ඔහුට පොරොන්දු වුණා නුඹ මේ කළ කැපකිරීම නිසා නුඹ ප්‍රේම කළ එකම පුත්‍රයා නුඹ වසර ගණනාවක් බලාගෙන ඉඳලා ලබාගත් කුළුඳුලාව මා උදෙසා පූජා කරන්නට නුඹ කැමති වූ බැවින් මේ මුළු පොළවට නුඹ කර්ණ කොටගෙන ගැලවීම ලබා දෙන්නට කටයුතු කරනවා. එමෙන්ම නුඹ මේ කරන්න ගියපු කැපකිරීම නිසා මම මගේ කුළුඳුල් පුත්‍රයා මම මගේ ඒකජාතක පුත්‍රයා මේ පොළව උදෙසා පූජා කරන බවත් ඒ තුලින් පොළවේ සියලු පවුල් වලට ගැලවීම සලසා දෙන ආකාරය ගැනත් දෙවියන් වහන්සේ ආබ්‍රහම් කුළුඳුලාව පූජා කරන්න ගියපු එම කැපකිරීමේ අවස්ථාවේදී ආබ්‍රහම්ට පොරොන්දු වුණා. ඉතින් මේ
පොරොන්දුවේ විදිහට දෙවියන් වහන්සේ පසු කාලීනව ජේසුස් වහන්සේව පොළොවට එවපු ආකාරය අපිට දකින්න පුළුවන්. මෙසේ ආබ්‍රහම් තම කුළුඳුලා පූජ කිරීම සමග බිහිවුණු ඊශ්‍රායල් ජාතිය තුළින් දෙවියන් වහන්සේගේ පූජක වංශය අපි පහුගිය දවසේ අධ්‍යයනය කරපු විදිහට දෙවියන් වහන්සේ බිහි කරන්න පටන් ගත්තා. දෙවියන් වහන්සේට මේ පොළවෙන් උණු කුළුඳුල් ජාතිය විදිහට දෙවියන් වහන්සේ ඊශ්‍රායල් ජාතිය ඊසාක්ගෙන් නික්මුණු ජාතිය ගොඩනගා ගන්නට පටන් ගත්තා. ආබ්‍රහම්ගේ කුළුඳුල් පුත්‍රයා ඊසාක් තුලින් පැමිණි යාකෝබ්ගෙන් පැමිණි වංශ 12කින් මේ ඊශ්‍රායල් ජාතිය සමන්විත වෙනවා. මෙලෙස දෙවියන් වහන්සේ ඊශ්‍රායලය කියන පූජක වංශය ගොඩනගා ගන්නට කටයුතු කළා. මෙසේ ගොඩනගාගත්ත මේ ඊශ්‍රායල් ජාතිය මිසරේ වහල් වුණාට පසුව ඔවුන්ව දෙවියන් වහන්සේ එම වහල්කමෙන් පිටතට ගලවලා ගත්තා මෝසෙස් කියන දෙවියන් වහන්සේ කැඳවපු සේවකයා තුලින්. මෙසේ කැඳවීමේදී මෝසෙස් විටින් විට ගිහිල්ලා මිසරයේ පාලකයා වන පාරාවෝ කියන රජතුමාගෙන් අයද සිටිය අපිට මේ සෙනගට ඊශ්‍රායල් ජාතිකයන්ට වහල්කමෙන් මිදිලා පිටතට යන්න ඉඩ දෙන්න කියලා නිතර දෙවියන් වහන්සේගේ මඟ පෙන්වීම අනුව පාරාවෝ එක ගිහිල්ලා කතා කළා. නමුත් හාස්කම් රැසක් කරලා දෙවියන් වහන්සේගේ පැවැත්ම ගැන මෝසෙස් පාරාවෝ ඉදිරියේ පැහැදිලි කළත් පාරාවෝ ඒක පිළිගන්න කැමති වුණේ නැහැ. එම නිසා පීඩාවන් 9කට පසුව අවසානයේ දෙවියන් වහන්සේ මිසරයේ සියලු කුළුඳුලන්ට පහර දෙන්නට තීරණය කළා. එසේ කිරීමේදී බයවන මිසර ජාතිය සහ මිසරයේ පාලකයා වන පාරාවෝ විසින් නුඹලගේ වංශයට මේ වහල්කමේ මිසර දේශයෙන් එළියට එන්නට අවස්ථාව ලබා දෙන බව දෙවියන් වහන්සේ මෝසෙස්ට ප්‍රකාශ කළා. මේ කියපු විදිහට මෝසෙස් ගිහිල්ලා පාරාවට කිව්වා දෙවියන් වහන්සේ නුඹේ කුළුඳුලන්ට පහර දෙන්න යන්නේ. එම නිසා අපිට යන්න දෙන්න කිව්වත් මිසරේ පාලකයා ඒකට අවනත උනේ නැහැ. මේ නිසා එම රාත්‍රියේදී මිසරයේ සියලු කුළුඳුලන්ට දෙවියන් වහන්සේගේ දූතයා විසින් පහර දෙනු ලැබුවා. එසේ කිරීම තුල දෙවියන් වහන්සේ මෙතෙක් කාලයක් ඊශ්‍රායල් වරුන්ට තිබුණු සියලු වහල්කම් වලින් මුදවලා පොරොන්දු දේශයට යන්නට අවශ්‍ය පසුබිම සකස් කරලා දුන්නා. ඒ වගේම දෙවියන් වහන්සේ ඊශ්‍රායල් වරුන්ට කතා කරලා කිව්වා දැන් මිසරයේ කුළුඳුලන්ට පහර දීලා මම නුඹලව මිසර වහල්කමේ දේශයෙන් මුදව ගත්තා. දැන් නුඹලාගේ කුළුඳුලන් මා උදෙසා නුඹලා වෙන් කරන්න අවශ්‍යයි කියන එක ඊශ්‍රායල් ජාතියට නියෝගයක් විදිහට ලබා දුන්නා. මේක අපිට දකින්න පුළුවන් නික්මයාම් පොතේ 13 වෙනි පරිච්ඡේදයේ. නික්මයාම 13 වෙනි පරිච්ඡේදයේ පළමුවෙනි පදයේ සිට අපි පහළට අධ්‍යයනය කළොත් එහිදී මෙන්න මේ දුන්න නීතිය අපිට දකින්න පුළුවන්. ස්වාමින් වහන්සේ මෝසෙස්ට කතා කොට ඊශ්‍රායල් පුත්‍රයන් අතරෙහි මිනිසයන්ගෙන්ද මුර්ගයන්ගෙන්ද ගර්භයේහි ප්‍රථම ඵල වූ සියලු කුළුඳුලන් මට කැප කරව. එය මට අයිතියයි කීසේක. මෝසෙස් සෙනගට කතා කොට නුඹලා මිසරේ එනම් වහල්කමේ ගෙයින් පිටතට ආවා වූ මේ දින සිහි කරපල්ලා. මක්නිසාද ස්වාමින් වහන්සේ ස්වකීය හස්තය බලයෙන් එතනින් නුඹලා ගෙනාසේක. එහෙයින් මුහුන් මුසු කිසිවක් නොකෑ යුතුය. ආබීබ් නම් මාසයේ මේ දවසේ නුඹලා නික්ම යන්නහුය. දෙවියන් වහන්සේ මේ ඊශ්‍රායල් මාස ක්‍රමය අනුව ආබීබ් කියන මාසයේදී තමයි මිසරේ කුළුඳුලන්ට පහර දීලා ඊශ්‍රායල් වරුන්ව මිසරේ වහල්කමෙන් පිටතට රැගෙන එනු ලැබුවේ. මේ නිසා මෙන්න මේ මාසයේ දින 7ක කැපකිරීමේ පූජා උත්සවයක් ඊශ්‍රායල් වරුන්ට නියම කරනු ලැබුවා. මේ නියම කිරීමත් සමගම ඊශ්‍රායල් වරුන්ට කිව්වා නුඹලා මේ දින 7 මුහුන් නැතුව රොටි කන්න අවශ්‍යයි. එහිදී නුඹලාගේ දරුවන්ට නුඹලා කියලා දෙන්න අවශ්‍යයි. මෙන්න මේ කාලේ තමයි අපි වහල්කමෙන් එළියට ආවේ. ඒ නිසා මේ වහල්කමෙන් පිටතට එද්දී මිසරේ කුළුඳුලන්ට දෙවියන් වහන්සේ පහර දුන්නා. ඒ හේතුවෙන් ඊශ්‍රායලයේ කුළුඳුලන් දෙවියන් වහන්සේ වෙතට උන්වහන්සේගේ සැලැස්ම උදෙසා වෙන් කරගනු ලැබුවා.
ඊශ්‍රායලයේ සියලු කුළුඳුල් දරුවන්ව ඒ වගේම ඔවුන්ගේ සත්ව පාලන වලින් සියලු කුළුඳුල් සතුන්ව දෙවියන් වහන්සේ උදෙසා වෙන් කරගත යුතු බවට දෙවියන් වහන්සේ මෙහිදී නියෝග කරනු ලැබුවා. දැන් ඔවුන්ගේ පරම්පරාවල දරුවන් අහද්දී ඇයි කුළුඳුලන්ව දෙවියන් වහන්සේට කැප කරගන්නේ කියලා දෙවියන් වහන්සේ කිව්වා නුඹලගේ දරුවන්ට කියලා දෙන්න අවශ්‍යයි. මිසරයෙන් එළියට ආවේ මිසරේ කුළුඳුලන්ට දෙවියන් වහන්සේ පහර දීලා. ඒ නිසා ඊශ්‍රායල් ජාතියේ කුළුඳුලන් දෙවියන් වහන්සේට අයිති බව එහිදී නුඹලාගේ දරුවන්ට නුඹලා පැහැදිලි කර දිය යුතු බව දෙවියන් වහන්සේ මේ විවස්ථා පොත්වල විස්තර කර දෙනු ලැබුවා. ඒ වගේම අපි නික්මයාම පොතේ තව ඉදිරියට අධ්‍යයනය කරගෙන යද්දී නික්මයාම පොතේ 34 වන පරිච්ඡේදයේ වෙතට අපි අවධානය යොමු කළොතින් එහි විස්තර වෙනවා මේ කැපකිරීම කළ යුතු ආකාරය. නික්මයාම 34 18 වන පදයේ සිට පහළට අධ්‍යයනය කරොතින් නුහුන් නොමුසු රොටි මංගල්‍යත් ඒ වගේම කැපකිරීම කළ යුතු ආකාරයත් කුළුඳුලන්ව කැපකිරීම කළ යුතු ආකාරයත් ගැන මෙහි සඳහන් වෙනවා. නික්මයාම 34 18 වන පදයේ සිට මුහුන් නොදැමූ රොටි මංගල්‍ය පවත්වා පන්න. මා නුඹට අනදුන් ලෙස ආබීප් මාසයේ නියම කාලයේහි සත් දවසක් මුහුන් නොදැමූ රොටි කාපන්න. මක්නිසාද ආබීප් මාසයේදී නුඹ මිසරයෙන් පිටතට ආවෙහිය. ගර්භයේහි ප්‍රථම ඵල වූ සියල්ලෝද ගවයන්ද බැටළුවන්ගෙන්ද උපදින සියලුම කුළුඳුලන් සියලු කුළුඳුල් පිරිමි සතුන්ද මාගේය. කුළුඳුල් කොටලුවා වෙනුවට බැටළු වස්සෙකු ඌ මුදා ගනින්න. මුදා ගන්නට නොකැමැත්තෙහි නම් නුඹ උගේ බෙල්ල කඩන්නට ඕනෑය. නුඹේ පුත්‍රයන්ගේ සියලු කුළුඳුලන් මුදා ගනින්න. හිස් අතින් කිසිවෙක් මා ඉදිරියෙහි නොපෙනේවායි කියලා දෙවියන් වහන්සේ මෙහිදී ඊශ්‍රායල් ජාතියට නියෝග කරනු ලබනවා. ඊශ්‍රායල් ජාතිය කාන්තාරය තුල ගමන් කරන අවධියේදී මෝසෙස් දෙවනි වර සීනායි කන්දට නැගිලා දෙවියන් වහන්සේට සම්මුඛ වන අවස්ථාවේ මේ නික්මයාම පොතේ මුලදී දුන්න නියෝගය නැවත වතාවක් අලුත් කරලා ඒක ආඥාවක් විදිහට දෙවියන් වහන්සේ ඊශ්‍රායල් ජාතියට ලබා දෙනවා. කුළුඳුලන් දෙවියන් වහන්සේට කැප කළ යුතු බව එහිදී තවදුරටත් දෙවියන් වහන්සේ විස්තර කළා කියනවා. මේ අනුව ඊශ්‍රායල් ජාතියේ බිහි වුණු සියලු කුළුඳුලන් දෙවියන් වහන්සේ උදෙසා වෙන් කරනු ලැබුවා. එසේ වෙන් කළ කුළුඳුලන් දෙවියන් වහන්සේ කැඳවපු විවිධ සේවාවන් වලට යොමු වුණ ආකාරය අපිට දකින්න පුළුවන්. පසු කාලීනව මේ ඊශ්‍රායල් ජාතිය දෙවියන් වහන්සේට කීකරු වීමත් සමග දෙවියන් වහන්සේ ඔවුන්ව කානාන් කියන පොරොන්දු දේශයේ ආශිර්වාදාත්මක විදිහට ස්ථාපනය කළා. ඔවුන්ට ඒ දේශයේදී දෙවියන් වහන්සේ සියලු දෙයින් ආශිර්වාද කළා. මෙසේ ඒ ජාතිය ඉදිරියට වර්ධනය වෙලා ගමන් කරපු කාලයේදී දෙවියන් වහන්සේ ඒ ජාතියට විවිධ විනිශ්චයකාරයන්ව නැගිට්ටවල දුන්නා. එම විනිශ්චයකාරයන් විටින් විට ඊශ්‍රායල් ජාතිය විනිශ්චය කරපු ආකාරය විනිශ්චයකාරයන්ගේ පොතේ දකින්න පුළුවන්. මෙන්න මේ කාලවලින් පසුව ඊශ්‍රායල් වරුන්ට මඟ පෙන්වීම සඳහා දෙවියන් වහන්සේ සාමුවෙල් කියන අනාගත වක්තෘවරයාව කැඳවා ගනු ලැබුවා. ඒක සිදු වුණේ හන්නා කියන ස්ත්‍රියට දරුවෙක් නැතුව ඇය දෙවියන් වහන්සේ ඉදිරියේ යාඥා කරමින් තමන්ට දරුවෙක් ලබා දෙන ලෙස ඉල්ලා සිටමින් සිටියා. එසේ යාඥා කරන අතර හන්නා දෙවියන් වහන්සේට පොරොන්දු වුණා. උන්වහන්සේගේ විවස්ථාවල ප්‍රකාරයට ඔබ වහන්සේ මට දරුවන් ලබා දෙන්නේ නම් කුළුඳුලාව මම ඔබ වහන්සේට පූජා කරන බව හන්නා දෙවියන් වහන්සේ ඉදිරියේ පොරොන්දු වුණා. හන්නා මේ දෙවියන් වහන්සේ ඉදිරියේ මේ විවස්ථානුකූල විදිහට මේ පොරොන්දු වීම දෙවියන් වහන්සේට කළ පසුව දෙවියන් වහන්සේ හන්නට ඇත්තටම දරුවෙක් ලබා දුන්නා. එක දරුවෙක් පමණක් නොවේ. ඉන්පසුව හන්නා තවත් දරුවන් දෙවියන් වහන්සේගෙන් ලබා ගත්තා. දෙවියන් වහන්සේ ඇයට ආශිර්වාද කළා. කෙසේ වෙතත් කුළුඳුලා වන සාමුවෙල් කියන කුඩා දරුවව දෙවියන් වහන්සේගේ සේවය උදෙසා හන්නා විසින් කැප කරනු ලැබුවා. සාමුවෙල් කුඩා කල පටන්ම පූජකවරුන් අතරේ ඒ කාලේ හිටපු ඒලි කියන පූජකවරයාගේ ඇසුරෙහි හැදී වැඩුණා. හන්නා ඇය තමන්ගේ පුත්‍රයා බලන්න නිතර මේ දේව මාලිගාවට මේ සම්මුඛ වීමේ කූඩාරම ආශ්‍රිත පූජකවරුන් සිටිය ප්‍රදේශවලට පැමිණිලා ගියා. ඒ වුණාට හන්න තමන්ගේ පුතාව කුළුඳුලාව දෙවියන් වහන්සේ උදෙසා පූජා කරලා තිබුණේ.
එතනින් එහාට දෙවියන් වහන්සේ සාමුවෙල්ව රැගෙන යන මාර්ගය ගැන හන්නා ඒක තීරණය කරන්න ගියේ නෑ. හන්න දෙවියන් වහන්සේට පුතාව පූජා කරලා දෙවියන් වහන්සේගේ කැමැත්තේ ලෙස ගමන් කරන්නට ඉඩ ලබා දීලා තිබුණා. මෙලෙසම අපිට දකින්න පුළුවන් නික්මයාම 13 වෙනි පරිච්ඡේදයේ දීපු ව්‍යවස්ථාවල ප්‍රකාරයට යෝසෙප් සහ මරියා කියන දෙදෙනාට ලැබුණු කුළුඳුල් පුත්‍රයා වන ජේසුස් වහන්සේව දෙවියන් වහන්සේගේ සේවය උදෙසා පූජා කරපු ආකාරය අපිට දකින්න පුළුවන්. ඒ වගේම නික්මයාම පොතේ මේ 13 වෙනි පරිච්ඡේදයේ විස්තර කළ විදිහට ජේසුස් වහන්සේව කැප කළ ආකාරයත් ව්‍යවස්ථානුකූලව 8 වන දවසේ ජේසුස් වහන්සේව දේව මාලිගාව තුල චර්මච්ඡේදනය කිරීමෙන් කැප කරපු ආකාරයත් අපිට දකින්න පුළුවන්. මරියා ඒ වගේම යෝසෙප් කියන මේ දෙදෙනා තමන්ගේ කුළුඳුල් දරුවව දෙවියන් වහන්සේ උදෙසා පූජා කළා. ඒ තමයි ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. දෙවියන් වහන්සේ විසින් මිනිසයාට ගැලවීම ලබා දීම උදෙසා ජේසුස් වහන්සේ පොළොවට එවලා තිබුණා. මරියතුමිය තමන්ගේ දරුවව තමන්ට දෙවියන් වහන්සේගෙන් ලැබුණු දරුවාව නැවත වතාවක් දෙවියන් වහන්සේගේ සේවය උදෙසා පූජා කරනු ලැබුවා. මේ තුලින් මුළු පොළවට දෙවියන් වහන්සේගේ ගැලවීම සලස්වා දෙන්නට දෙවියන් වහන්සේ කටයුතු කරපු ආකාරය මේ සමගින් දකින්න පුළුවන්. දැන් කුළුඳුලාව පූජා කරාට පසුව ඒ දරුවා ගමන් කරන මාර්ගය ගැන මේ පූජා කරපු මව්වරු පියවරු නැවත සොයලා බලලා Tamanට ඕන මාර්ගයට ඒ දරුවන්ව යොමු කරගන්න කටයුතු කළේ නැහැ. දෙවියන් වහන්සේට තමන්ගේ කුළුඳුලාව පූජා කළා නම් දෙවියන් වහන්සේ කැමති මාර්ගයේ ඒ දරුවව රැගෙන යනතුරු ඉවසීමෙන් එම දෙමව්පියන් බලන් සිටියා. සමහර විට දැඩි දුෂ්කර කාල තුලින් ඒ දරුවන්ට ගමන් කරන්න සිද්ධ වුණා. ජේසුස් වහන්සේ දිහා බලද්දී ජේසුස් වහන්සේව සේවයට කැපකිරීමත් සමග උන්වහන්සේ දැඩි පීඩන විනාශකාරී මාර්ගයක් තුලින් ගමන් කළා. තමන්ගේ ජීවිතය පූජා කරන්නට උන්වහන්සේට සිදු වුණා. හැබැයි ඒ දෙස බලා සිටින්නට මරියතුමියට සිදු වුණා. මරියතුමී ඒ වෙලාවේදී දෙවියන් වහන්සේ ඉදිරියේ කළ කැපකිරීම සිහි කරලා නිශ්චලව දෙවියන් වහන්සේගේ කැමැත්ත තමන්ගේ පුත්‍රයා තුළ සිදුවේ කියන අපේක්ෂාවෙන් බලාගෙන සිටියා. මෙන්න මේ කරපු කැපකිරීම නිසා දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථානුකූල එම ආඥාවලට අවනත වෙලා කුළුඳුලාව කැපකිරීමත් සමග ඒ කැප කළ කුළුඳුලන් තුලින් දෙවියන් වහන්සේ විශාල සැලැස්මක් මේ පොළවට කරපු ආකාරය අපිට දකින්න පුළුවන්. සාමුවෙල්ව කැපකිරීමත් එක්ක සාමුවෙල් ඊශ්‍රායලයේ රජවරුන්ව ආලේප කරපු අනාගත වක්තෘවරයා විදිහට දෙවියන් වහන්සේ විසින් කැඳවනු ලැබුවා. ඒ වගේම තමයි ආබ්‍රහම් තමන්ගේ කුළුඳුලා ඊසාක්ව දෙවියන් වහන්සේට පූජා කිරීමත් සමග ඒ තුලින් තමයි ඊශ්‍රායල් ජාතිය කියන මේ මහා රාජධානිය බිහි වෙන්නේ. ඉන් පසුව මරියතුමී තමන්ගේ කුළුඳුල් පුත්‍රයව දෙවියන් වහන්සේ උදෙසා පූජා කළා. ඒ තුලින් තමයි මුළු පොළොවට ගැලවීම පැමුණුනේ. කුළුඳුලා පූජා කිරීමත් සමගම දෙවියන් වහන්සේගේ සැලැස්ම සුරක්ෂිතව ඉදිරියට ගමන් කරපු ආකාරයත් ඒ තුලින් දෙවියන් වහන්සේ විශාල ආශිර්වාදයක් අනෙකුත් සියලු ජනතාවටත් අදාළ වන පරිදි ලබා දුන්න ආකාරය අපිට දකින්න පුළුවන්. හැබැයි කුළුඳුලන්ව කැප කරන්නේ නැතුව කුළුඳුලන්ව Tamanට ඕන විදිහට වෙන මාර්ගවලට යොමු කරගත්තට පසුව ඒ තුලින් එදා කායින් දෙවියන් වහන්සේගේ වෙන් වෙලා වැරදි මාර්ගවලට යොමු වුණා වගේ විනාශකාරී ප්‍රතිඵල ඇති වෙන්නට පටන් ගත්තා. ඒ නිසා දැන් ඔබ කල්පනා කරලා බලන්න අවශ්‍යයි ඔබේ කුළුඳුලන්ව ඔබ දෙවියන් වහන්සේ උදෙසා කැප කරලාද තියෙන්නේ. දෙවියන් වහන්සේ එම වගකීම දීලා තිබෙන්නේ දෙමව්පියන්ට. දෙමව්පියන් තමයි තීරණය කරන්න ඕන දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාවලට අදාළව උන්වහන්සේ කියලා තියෙන්නේ හැම දෙයින්ම ප්‍රථම ඵලය දෙවියන් වහන්සේට අයිති. ඒ තුලින් තමයි දෙවියන් වහන්සේගේ රාජ්‍ය දෙවියන් වහන්සේගේ සැලැස්ම ඉදිරියට ගමන් කරන්නේ. හැබැයි වර්තමානයේදී අපි දකින දේ තමයි මේ ව්‍යවස්ථාවන් බොහෝ මිනිස්යන්ට කිතුණුවන්ට අමතක වෙලා තිබෙනවා. දෙමව්පියන්ට දෙවියන් වහන්සේ දී තිබෙන මේ වගකීම අමතක කරලා දාලා තිබෙනවා. අද බොහෝ කිතුණුවන් දෙවියන් වහන්සේ වෙනුවෙන් තමන්ගේ කුළුඳුලාව කැපකිරීම වෙනුවට ඔවුන් පොළවේ වැඩි වාසි ලබා ගන්න පොළවේ වැඩි ආශිර්වාද ලබා ගැනීමේ අරමුණෙන් ඔවුන්ව විවිධ දේවල් වලට පොළවේ දේවල් වලට පොළවේ මානසික දේවල් වලට පොළවේ ව්‍යාපාර වලට රැකියාව වලට වෙන දේවල් වලට යොමු කිරීම ප්‍රමුඛ කරගෙන සිටින ආකාරය අපිට දකින්න පුළුවන්. හැබැයි මේ ව්‍යවස්ථා පොත්වල දෙවියන් වහන්සේ ආරම්භයේ ඉඳලම මොකද්ද කිව්වේ? ප්‍රථම ඵලය අයිති මටයි. දැන් ඔබ කල්පනා කරලා බලන්න ඔබේ ප්‍රථම ඵලය කාටද පූජා කළේ?
ඒක ලෝකෙට පූජ කළාද එහෙම නැත්නම් දෙවියන් වහන්සේට පූජ කළාද ඒ වගකීම තියෙන්නේ දෙවියන් වහන්සේ ඒක දීලා තියෙන්නේ දෙමව්පියන්ට. දැන් දෙමව්පියෝ කුඩා කාලේ ඉඳලා කුළුඳුලාව දෙවියන් වහන්සේ වෙනුවෙන් කැප කරලා ඊට අවශ්‍ය මඟ පෙන්වීම ලබා දීලා ඒ දරුවන්ව ඒ උදෙසා පුහුණු කරන්නේ නැතුව ඒ කැපකිරීම ගැන ඒ දරුවන්වත් වැඩි වයසට පැමිණෙද්දී දැනුවත් කරලා දෙවියන් වහන්සේගේ ශුද්ධ මාර්ගවලට තම කුළුඳුලන්ව යොමු කරවන්නේ නැතුව ඔවුන් ලෝකයේ දේවල් වලට ඇලුම් වන පරිදි ලෝකයේ දේවල් වලට යොමු කරෝතින් ලෝකයට පූජා කළෝතින් එතන විශාල විනාශයක් ඒ වගේම පාපය ගැබ් ගැනීමක් සිදු වෙනවා. පාපය තුලින් දෙවියන් වහන්සේගේ සැලැස්ම වෙනත් අතකට හැරීම සිදු වෙනවා. පාපය නිසා කුළුඳුලාටත් ඒ ඇසුරෙන් අනිත් මිනිස්යන්ටත් ප්‍රශ්න රැසක් පැමිණෙනවා මිසක් ඒ තුලින් පොළවට හෝ අනිත් මිනිස්යන්ට යහපතක් සිදු වෙන්නේ නැහැ. දෙවියන් වහන්සේ මේක මිනිස්යන්ට පැහැදිලි කරලා දුන්නා මුල් ව්‍යවස්ථාවල ඉඳලම. ඊශ්‍රායල් වරුන්ට ආඥාවක් විදිහට දුන්නා. දෙවියන් වහන්සේම අනෙක් සියලු දෙනාට කිව්වා මම මගේ ඒකජාතක පුත්‍රයා නුඹලා උදෙසා පූජා කළා. එම නිසා නුඹලාගේ ප්‍රථම ඵලය, නුඹලාගේ ප්‍රමුඛ ස්ථානය මට ලැබෙන්න අවශ්‍යයි. නුඹලාගේ පළමු දේවල්, නුඹලාගේ ප්‍රථම ඵලය දෙවියන් වහන්සේ උදෙසා පූජාවක් වෙන්න අවශ්‍යයි කියන එක මේ ආරම්භයේ ඉඳලම දෙවියන් වහන්සේ දුන්න ව්‍යවස්ථාවක්. හැබැයි අද කිතුනුවන්ට මේක අමතක වෙලා ගිහිල්ලා ඔවුන් ප්‍රථම ඵල ලෝකයට පූජා කරමින් සිටිනවා. හැබැයි පසුව කියලා වැඩක් නැහැ. දැන් අපේ කුළුඳුලන් අපේ දරුවන් දෙවියන් වහන්සේ වෙතට එන්නේ නැහැ කියලා පස්සේ කියලා හරියන්නේ නැහැ. අවුරුදු 25ක් 30ක් 40ක් ගියාට පස්සේ ඒ දරුවෝ විනාශකාරී මාර්ගවලට ඇතුළු වුණාට පස්සේ සමහර විට දෙමව්පිය දුක් වෙනවා. මේ දරුවන් විනාශකාරී දේවල් වලට ගිහිලා තිබුණා. අපේ කුළුඳුලන් දැන් කිතුනුවන්ගේ බොහෝ කුළුඳුලන් වෙන වැරදි මාර්ගවලට යොමු වෙලා තිබෙනවා. ඉතින් ඊට පස්සේ දෙමව්පිය දුක් වෙලා වැඩක් නැහැ. දෙමව්පියන්ට ඒ වගකීම දරුවා කුඩා කාලයේ පටන් ලබා දුන්නේ. මරියතුමීව දෙවියන් වහන්සේ ඒ උදෙසා කැඳෙව්වේ. ඒ වගේම ඒ වෙනුවෙන් කළ යුතු දේවල් මරියතුමීට ජේසුස් වහන්සේ උපදින්නත් පෙර සිට ලබා දීලා තිබුණා. ඒ වගේම කිතුණු දෙමව්පියන්ට තමන්ගේ කුළුඳුලා වෙනුවෙන් කළ යුතු දේවල් පිළිබඳව දෙවියන් වහන්සේ මුල ඉඳලම ඒ මඟ පෙන්වීම ලබා දීලා තිබෙනවා. ජේසුස් වහන්සේ ඊටාම කුඩා වයසේදී දින 8ක් යනකොට තමයි දෙවියන් වහන්සේ වෙනුවෙන් ඔහුව කැප කරනු ලබන්නේ. කුඩා වයසේ පටන් ඒ උදෙසා ජේසුස් වහන්සේව සූදානම් කරනු ලැබුවා. ජේසුස් වහන්සේ මෙන්ම දෙවියන් වහන්සේට කැප වුණු අනෙකුත් සියලු කුළුඳුලන්ව ඔවුන්ගේ කුඩා අවදියේ පටන්ම දෙවියන් වහන්සේට කැප කරලා සූදානම් කරනු ලැබුවා. ඔවුන් යා යුතු මාර්ගය, ඔවුන්ට ඉගැන්විය යුතු දේවල්, ඔවුන් දෙවියන් වහන්සේගේ සේවයට යොමු කළ යුතු ආකාරය ගැන කුඩා කාල පටන්ම ඒ දරුවන්ව දැනුවත් කරලා ඒ දරුවන්ව මේ මාර්ගයේ පුහුණු කරලා වැඩි වර්ධනය කිරීම එම දෙමව්පියන් විසින් ඊශ්‍රායලය තුල සිදු කළ ආකාරය අපිට දකින්න පුළුවන්. ඉන් පසුව කිතුණු සභාවල් ආරම්භයේදී මේ දේ කළා. හැබැයි වර්තමානයේ වන විට කුළුඳුලන් දෙවියන් වහන්සේට අයිති බව අද අමතක වෙලා ගිහිල්ලා තිබෙනවා. ඒ තුලින් සිදු වෙන්නේ එදා කායින් දෙවියන් වහන්සේගෙන් වෙන් වෙලා විනාශකාරී මාර්ගයකට ගිහිල්ලා ලෝකෙටත් විනාශයක් සිදු කළා වගේ කුළුඳුලන්ව දෙවියන් වහන්සේට අයිති දේ දෙවියන් වහන්සේට ලබා දෙන්නේ නැතුව ඒක අපි වැඩි වාසිය සඳහා ඇහැට පෙනෙන ලෝකේ වටිනාකම් උදෙසා ලෝකයට කුළුඳුලාව පූජා කිරීමෙන් යහපතක් නොවේ සිදු වෙන්නේ. අද කවුරු හරි නිකන් මේ වෙන වැඩක් කරගන්න බැරි කෙනෙක් ඉන්නවා නම් එයාලව දේව සේවයට තල්ලු කරන්න දෙමව්පියන් සිත් යොමු කරගෙන ඉන්නවා. හැබැයි ඒකද දෙවියන් වහන්සේ කිව්වේ නුඹේ පළවෙනි ඵලය ප්‍රථම ඵලය නුඹට මම දුන්න පළවෙනි ආශිර්වාදය තමයි නුඹ මට ආපස්සට පූජා කරන්න අවශ්‍ය වෙන්නේ. ඒ තුලින් තමයි මම නුඹට ආශිර්වාද කරන්නේ. ඒ තුලින් තමයි මගේ සැලැස්ම මම ඉදිරියට රැගෙන යන්නේ. නුඹ ඒ කළ පූජාවත් සමග මං විශාල සැලැස්මක් දියත් කරන්න පටන් ගන්නවා. ඒක ඇවිල්ලා අපි නිකං කරන පූජාවක් නෙමෙයි. ඒ තුලින් දෙවියන් වහන්සේගේ සැලැස්මක් ඉදිරියට ගමන් කරනවා. කලින් බලපු විදිහට ඒ ප්‍රථම ඵල පූජා කරපු හැම අවස්ථාවකම ඔවුන් තුලින් දෙවියන් වහන්සේ විශාල සැලැස්මක් පොළවේ දියත් කරනු ලැබුවා. ආබ්‍රහම්ගේ කුළුඳුලා තුලින් ඒ වගේම ඉන් පසුව හන්නා කියන ස්ත්‍රියගේ කුළුඳුලා තුලින් ජේසුස් වහන්සේගේ කුළුඳුලා තුලින් ඒ වගේම ඊශ්‍රායල් ජාතියේ කුළුඳුලන් තුලින් දෙවියන් වහන්සේ විශාල සැලැස්මක් පොළවේ දියත් කරනු ලැබුවා. මරිය තුමී සහ ජෝසෙෆ්ට ලැබුණු කුළුඳුලා තුලින් ජේසුස් වහන්සේ තුලින් දෙවියන් වහන්සේ මේ පොළවේ උත්ථානය වූවන්ගේ කුළුඳුලාව බිහි කරනු ලැබුවා. දැන් මේක මේ අපි කරන කැපකිරීමත් සමග දෙමව්පියන් විසින් තම කුළුඳුලා පූජා කිරීමත් සමග
දෙවියන් වහන්සේ ඒකට ප්‍රතිඵල ලබා දෙනවා. ඒ සමග දෙවියන් වහන්සේ විශාල සැලැස්මක් ඒ පවුල එක්ක ඒ දරුවන් එක්ක දෙවියන් වහන්සේ දියත් කරන්න පටන් ගන්නවා. ඔවුන්ටත් ලෝකයටත් ආශිර්වාදයක් වන පරිදි. මරියතුමිය සහ යෝසෙප් මේ කළ පූජාව තුළින් අපි දකිනවා උත්තානය වූවන්ගේ කුළුඳුලා මෙවැනිම පාස්කු සමයක පාස්කු ඉරිදා දවසේදී එම කුළුඳුලාව නැවත උත්තානය කරපු ආකාරය අපිට දකින්න පුළුවන්. ජේසුස් වහන්සේ මරණයට පත් වුණා. නමුත් දින 3කට පසුව උන්වහන්සේව මලවුන්ගෙන් උත්තානය කළා. ලියවිල්ල ලියා තිබෙන පරිදි ඒ උත්තානය කළ ජේසුස් වහන්සේ තමයි මලවුන්ගෙන් නැගිටි අය අතරින් කුළුඳුලා. ඒ කියන්නේ තව පිරිසක් එන්නට නියමිතයි. ඒ තමයි දැන් මේ කිතුණුවන් විදිහට දෙවියන් වහන්සේ උදෙසා තම ජීවිත කැප කරගෙන ඉන්න පිරිස. උන්වහන්සේ එම තැනට අපිව අරගත්තේ ජේසුස් වහන්සේ නැමැති කුළුඳුලාව දෙවියන් වහන්සේට පූජා කිරීමත් සමගයි. ඉතින් උන්වහන්සේට කරන පූජාව උන්වහන්සේට ප්‍රථම ඵල පූජා කිරීම කුළුඳුලාව කැප කිරීම තුළ ඒක දෙවියන් වහන්සේ තව තවත් ආශිර්වාදාත්මක කරලා මුළු ලෝකෙටම තවත් ආශිර්වාදයක් වෙනට සලස්වනවා. හැබැයි අපි ඒක අමතක කරලා කුළුඳුලාව ලෝකෙට පූජා කරන්න පටන් ගත්තොතින් ඒකෙන් දෙවියන් වහන්සේගේ සැලැස්ම වෙනුවට වෙනත් විනාශකාරී දෙයක් සිදු වෙනට පටන් ගන්නවා. එම නිසා ඔබ කල්පනා කරලා බලන්න. ඔබේ පවුලේ කුළුඳුලා, ඔබේ දරුවන්ගෙන් පළමුවැනියා ඔබ දෙවියන් වහන්සේ උදෙසා වෙන් කළාද? දෙවියන් වහන්සේට පූජා කළාද? මෙවැනි පාස්කු සමයක මරියතුමිය විසින් ජේසුස් වහන්සේව දෙවියන් වහන්සේ උදෙසා කැපකිරීමත් පූජා කිරීමත් උන්වහන්සේ මැරෙනකන් දෙවියන් වහන්සේගේ සැලැස්ම වෙනුවෙන්ම උන්වහන්සේ දෙසම බලාගෙන සිටියා. පූජා කරපු දෙයට ආයෙ ගිහිල්ලා ඒක වෙනස් කරන්න ගියේ නැහැ. කොපමණ වේදනාවක් වුණත් මරියතුමිය ඒක දරාගෙන ජේසුස් වහන්සේ ඒ පූජාවට වෙන් කරලා තිබුණා. ඒ තුලින් දෙවියන් වහන්සේ එම කළ කැපකිරීමට ප්‍රතිඵලයක් ලබා දුන්නා. ඒක ජේසුස් වහන්සේට පමණක් නොවේ. උන්වහන්සේව අදහා ගන්න සියලු මනුෂ්‍ය වර්ගයාට ලබා දුන්න ප්‍රතිඵලයක්. උත්තානය වූවන්ගේ කුළුඳුලාව දෙවියන් වහන්සේ බිහි කළා. ඒ සමගම ඒ කුළුඳුලා පසුපස ගමන් කරන ඊළඟ පරම්පරාවන් උත්තානය වන්නන්ගේ වංශය දෙවියන් වහන්සේගේ රාජධානිය වෙතට මරණය පරාජය කළ උත්තානය වන පිරිස ජේසුස් වහන්සේ නැමැති කුළුඳුලාගේ පූජා කිරීමත් සමග මෙවැනි පාස්කු සමයක දෙවියන් වහන්සේ ස්ථාපනය කරපු ආකාරය අපිට මේ ඉතිහාසය දෙස බලද්දී පැහැදිලි වෙනවා. ඒ නිසා ඔබ නැවත කල්පනා කර බැලිය යුතු දෙයක් තිබුණ මුළු කිතුණු සභාව ඔබේ කුළුඳුලන් දෙවියන් වහන්සේට පූජා කළාද? එහෙම නැත්නම් ඔබේ කුළුඳුරන් ලෝකයට පූජා කළාද? මේ ගැන ඔබ කල්පනා කළ බැලිය යුතුම කාලයක මේ පාස්කු සමය අභියස අපි සිටිනවා. මේ වෙලාවේ අපි සමුගන්නවා ඔබ හැම කෙනෙක්ටම ජේසු පිහිටයි.